ආයිබෝන් දෙවෙනි පාඩම ඉවර කළා වගේ මතකයක් තියෙනවා ඉවර කළාද? ආවමෙත්ම මේ මෙතන ඉන්න දෙන්න දෙකක් කියන්නේ එකිනෙක කියන ඉවර කරාලු එකිනෙක කියන ඉවර කරේ නෑලු. ඔව් සර්. ළමයි මොකද ඔයගොල්ලන්ට හිතෙන්නේ ඉවර කළාද? ඔව් සර් ඉවර කරා. පාඩම ඉවර කරා නේද අන්තිමට එතකොට අමතර දැනුමක් ලියන්න ඉඳ තියන්න කියලා ඉවර කළා නේ. හරි අපි ඒක පළවෙනි සෙෂන් එකේදී ආලෝකය කරමුද? පළවෙනි සෙෂන් එකේදී ආලෝකය කරමුද? ජෛව ක්‍රියාවලිය කරන්නේ දෙවෙනි සෙෂන් එකේදී. ආලෝකය කරන්න ඕනේ. එතකොට ආලෝකය කරලා වුණාම අපිට අන්වීක්ෂත් පටන් ගන්න පුළුවන් වෙනවම. මට කියන්න පුතේ ආලෝකයේ පාඩම කොතනින්ද ඉවර කළේ කියලා අපි. අන්තිමටම ලියලා තියෙන එක පෙළලා බලලා කියන්නේ. මතක නෑ ගොඩක් අයට. සර් මේ අර සර් ෆොටෝකෝපි වගේක් දෙනවා කිව්වනේ. ඔව්. අන්න එතන දෙකක් ලිව්වා අර තුන්වෙනි එකට මේ ඒ කියන්නේ එහෙනම් ලියන්න ඇති පුතේ වස්තුව P හා F අතර ඇති විට ඊළඟට ඒකේ ලක්ෂණ ලියුවා. ඔය ධ්වනිය. මත ඇති විට කියලා ඊට වස්තුව පස්සේ F මත ඇති විට දෙක එනම් පොතේ එකම පොත් දෙක ලියලා තියෙනවා. වස්තුව F මත ඇති විට එන අද තියෙන රෝම ඉලක්කම් 3 දිනේ දාන්න. ඒව මම අලවන්න ඉඳ තියන්න කිව්වා නේද? සර් අපි නවත්තලා තියෙන දෙවෙනි සම්ප්‍රේෂණය කියලා තැනක ඉන්නේ. ධ්වනි සම්ප්‍රේෂණයට එහා ගියා කොමුදු? ධ්වනි සම්ප්‍රේෂණයේ එක් මාධ්‍යයේ ධ්වනි ප්‍රවේගය කතා කළා ඊට පස්සේ කතා කරා පුතේ අකුණු ගහනකොට කොයි වගේද අකුණු ගහනකොට එළියද ඉස්සෙල්ලම් පේන්නේ ශබ්දද ඉස්සෙල්ලා එන්නේ මතකද එහෙම කතා කළා? ඒක ඉවර කළානේ පුතේ. ඔව් සර්. ඔව් නේද? හරි. අපි එතකොට අපි ආලෝකයේ පාඩම. ඒ කියන්නේ පළවෙනි අච්චු පොතේ පිටුව 133 34 වගේ 133 34 වගේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි කතා කළා අවතල දර්පණයක් ඉදිරියේ පවතින වස්තුවක ප්‍රතිබිම්බයට එක වස්තුව P හා F අතර ඇති විට දෙක වස්තුව F මත ඇති විට අද අපි කතා කරන්නේ රෝම ඉලක්කම් 3 වස්තුව F හා C අතර ඇති විට වස්තුව F හා C අතර ඇති විට මාතෘකාවක් නෙමෙයි රෝම ඉලක්කම් දාලා ලියලා ඇත්තේ කාටවත් එහෙම මතක නැද්ද පුතේ? එහෙම ලියලා නැද්ද? සර් මතකයි. ලිව්වේ. ඔව් ඈ සර් ලිව්වා. සර් ලිව්වා සර්. ඒකනේ කතා කරන්නේ නැහැ ඔක්කොම බයලා වගේ ඉන්නවනේ. ඇයි කතා කරන්නේ නැත්තේ? පන්ති ඉන්නේ නැහැ නම් මොනවා විකාර කළාද කියලා කියන්න දන්නේ නැහැ. එක පොතක එක පාඩමක් ලියලා තව පොතක තව පාඩමක් ලියලා අරයා දන්නේ නැහැ මොකද්ද ලියලා තියෙන්නේ කියලා මෙයා දන්නෙත් නැහැ. පන්තිට ආපු එකත් අපරාධ නේ පුතේ. Zoom වලින්ම සම්බන්ධ වුණා නේ ඉවරයි. හරි? සර් මොකද්ද සර් පිටුව? මේ පොතේ නම් නෑ පුතේ මම මේ කියලා දෙන ටික. මම මේ නිකන් කියලා දෙන්නේ. ඕගොල්ලෝ මම ඒ ටික අඳින්න මම ෆොටෝකෝපි කරලා කොලයක් දෙනවා. ඒක අලෝ ගන්න තමයි ඉඳ තියන්න ඕන. වස්තුව F හා C අතර ඇති විට මම නිකන් අඳින්න. ඒක එච්චර ඕගොල්ලෝ ලොකුවට ගන්න ඕනේ නැහැ. මම කොලයක් දෙනවා නේද? PFC දැන් වස්තුව තියෙන්නේ F හා C අතර මෙන්න ඔබ්ජෙක්ට් මේකේ නම් මෙහෙම අඳිනවා පුතේ ඕගොල්ලන්ට තාම මේව නෑ කොහොමද තියෙන්නේ මේ කිරණ යනවා F හරහා P වලට යන ආලෝක කිරණය
තියෙන ප්‍රතිබිම්බ. ගන්නද? මේ තියෙන ප්‍රතිබිම්බ. image. ඔය ඔන්න ඔය වගේ රූපයක් තමයි මම ෆොටෝකෝපි කරලා දෙන්නේ. එතකොට මේ තියෙන ප්‍රතිබිම්බය පුතේ. ඉස්සෙල්ලා තියපු ඉඩ ප්‍රමාණයම තියන්න අලවන්න. ඒවැ ලක්ෂණ අපි ලිව්වේ නැද්ද? නැහැ සර්. නෑ නේ. හරි. නෑනේ සිලබස් එකේ. කලින් ඉඩ තිබ්බ ප්‍රමාණයම තියන්න අලවන්න. මම A4 එකක් දෙනවා ඒක කපලා අලවන්න තියෙනවා. හරි. ඊට පස්සේ රෝම එක පැත්තකට දෙකක් වගේ පුළුවන් නේද? CR එක පැත්තකට දෙකක් වගේ සෙට් කරන්න පුළුවන්. රෝම ඉලක්කම් 4. ඊළඟට වස්තුව තියෙන්නේ වස්තුව C මත ඇති විට. වස්තුව C රෝම ඉලක්කම් 4 වස්තුව C මත ඇති විට. වස්තුව C මත ඇති විට. ඒ මම කොතනින්ද ඉස්සෙල්ලා ලියන්න ඕනි? අපුතේ කවුද? කිසුන්ත සර්. තිසුන්ත ඔයා මේක අනිත් පොතේ ගිය සතියේ ඔය පුතේ ඔයා ලිව්වේ මේ ධ්වනිය නේද පුතේ? ඔව් සර්. එතකොට ලියන්න තව පොතක් ගත්තද පුතේ ඔයා? නෑ සර්. එහෙනම් මොකද කරන්නේ? තව පොතක් දැන් හොයාගන්න බැරි නම් පොත පිටිපස්සේ පැන්සලෙන් ලියා ගන්න. මේක ඊට පස්සේ වෙන පොතක ලියමු පුතේ. හා සර්. හරි. රෝමන් නම්බර් 4 නේ රෝමන් ඉලක්කම් 4 නේද? වස්තුව C මත ඇති විට නේ. සර් අද කවුද නෝට් එක දාන්නේ? අපි ඒක බාර ඇමතිවරයෙක් ඉන්නවා. මුස්සන්දි. කවුද පුතේ? මුස්සන්දි. අද රුසන්දි. ඔයා නේද පුතේ නෝට් එක දාන්නේ? ඔව් සර්. ලිය වැඩේ කරගෙන යනවනේ ගන්නනේ. ඔව් සර්. නැත්තම් පුතේ ට්‍රිවිල් එකක් හරියට අරන් ගෙදරට ඇවිල්ලා තමයි කාලේ යන්නේ. මේ වෙලක් දාගත්ත ට්‍රිවිල් එකට ඒ රුසන්දි. මට බයයි. දන්නම සරයි. මම මේ ඇඳලා පෙන්නන්නේ ඔයගොල්ලෝ අඳින්න ඕනේ නැහැ. P F C. දැන් වස්තුව තියෙන කොහෙද පුතේ? වස්තුව මොකක් මත තියනවා කිව්වේ? C. C මත. මේක තමයි අඳින්න අමාරු වෙනවා මං හිතන්නේ. ඔබ්ජෙක්ට් ප්‍රධාන අක්ෂයට සමාන්තර යන ආලෝක කිරණය F හරහා යනවා. ඒක පස්සේ ඉගෙන ගන්න පුළුවන් තව පොඩිනේ. ඇයි එහෙම වෙන්නේ කියලා. F හරහා එන එක සමාන්තරයි. ඉගෙන හරියන්නේ. හරියට එන්න ඕන ගන්න. මෙතනමයි image. එතනමයි යට එන්නේ. ඔය වගේ රූපයක් ඒතර ලැබෙන සලස්සන නේද? අලවන්න ඉඩ තියෙනවා. අලවන්න ඉඩ තියෙනවා. එසුන්ත කලබල වෙන්න එපා. ඔයා මේ මැද්දෙන්නේ මේක සම්බන්ධ උනේ. රෝම ඉලක්කම් 5. දැන් කොහෙද දන්නේ වස්තුව තියන්නේ? F මත. බලන්න පුතේ බලන්න ඔලියකුවා. අය දැන් මත. මොකද zoom වල ඉන්න කට්ටිය දන්නේ. කොහෙද තියන්නේ පුතේ? ගෙදර ගිහින් පොතක්වත් දිගහැරලා බලන්නේ නැහැ කට්ටිය. අය මත. ආ අය මත. අයි කියලා කෙනෙක් නැහැ නේ. C හා P මත. C හා X මත. C හා P. P F C. දැන් පුතේ මුලින්ම වස්තුව තිබ්බ P හා F අතර. ඊළඟට F මත තිබ්බා. ඊළඟට F හා C අතර තිබ්බා. දැන් C මත තිබ්බා. දැන් කොහෙද තියන්නේ මේ වස්තුව? C හා P කියන්නේ මෙතන. දැන් වස්තුව තියන්න ඕනේ C ට වඩා දුරින් තියන්න ඕනේ.
සීට වඩා දුරින් තියන්න. නැති. කොළාවසදී මේ අදින්නක් තියෙනවා පුතේ. මේ දින ඉමේජ් කියන්නේ ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බේ FR 100 තමයි කියන්නේ මෙයාට වඩා පොඩි එකක් කියන්නේ යටිකුරු වෙච්ච. ඒකටත් රූපයක් ලැබෙන සවස්සන් නම් අලවන්න තියෙනවා. හරි ඉඩ තියන්න. මේ පොතේ නැති ඒවා ටිකක් නිකන් කියලා දීගෙන යන්නේ. සර් රෝම ඉලක්කම් පහේ මේ. රෝම ඉලක්කම් පහ නේද? ඔව් සර්. ඊට පස්සේ අන්තිමේ කොහොනේ ඔයගොල්ලෝ පහක් ඇති. ඔයගොල්ලෝ පහක් ඇති. ඔයගොල්ලෝ මට මොකද්ද ලියන්නේ? පහේ වාක්‍ය ඒක ලියන්න මොකද්ද සර්? පහේ ලියන්න ඕනේ කියලා. වස්තුව සීට වඩා දුරින් නැති විට වස්තුව සීට වඩා දුරින් නැති විට. 6 වෙනි එක ඔයගොල්ලන්ට ඕනේ නැහැ. 6 වෙනි එක තාම තේරුම් ගන්න තරම් පොඩි. වස්තුව අනන්තයේ ඇති විට. සර් මොකද්ද පහ? වස්තුව සීට වඩා දුරින් නැති විට. වස්තුව සීට වඩා දුරින් නැති විට. පුතේ දැන් අපි ඉගෙන ගන්න යන්නේ දැන් එතකොට අවතල දර්පණ ඉගෙන ගත්තා. අවතල දර්පණ වලින් ප්‍රතිබිම්බ හට ගන්න ආකාරය ඉගෙන ගත්තා. හරි? ඒක ඔක්කොම ඉගෙන ගත්තානේ. පුතේ මේකට අදාළ 136 පිටුවේ 136 බලන්න. 136 පිටුවේ වගුව ගහන්න ඉඳ තියන්න 9.5 9.5 උඩ 136 ඔයගොල්ලෝ පිටුව වෙනස්ද 136 උඩ බලන්න වගුව හරි ඔව් වගුව ගහන්න ඉඳ තියන්න ඒව නැති හෝම්වර්ක් කරලා සර් 9.0 කීයද? 9.5 මගේ නම් 5 පුතේ සර් 6 නෙමෙයි. වගේ 9.6 තියෙන වගුව අපේ නම් 6. 9.6. ඔව් සර් 9.6. මෙතන තියෙන එක ඔව් සර් 9.6 සර් 9. මගේ තියෙන්නේ පුතේ 9.5 කියලා 9.6 කියලා ඇක්ටිවිටි එකක් තියෙනවා එතකොට මෙතන තියෙන වගුවේ අංකය මොකක්ද ඊට කලින් පිටුවේ යට තියෙන වගුව 9.4 සර්. ඒක 9.4ද එහෙනම් මේක 9.5 වෙන්න බෑ එකයි 4 නෙමෙයිද? 9.5. හරි හරි මම කියන්නේ මේක 9.4 නම් හරි මේක 9.4 නම් හරි ඊට පස්සේ තියෙන වගුව 9 කීයද වෙන්න ඕන සාම 9.5 වෙන්න ඕනේ ඈ ඒක දැන් ඒගොල්ලෝ වැරදිලා මම හිතනවා ඕගොල්ලෝ පොතේ print එක වැරදිලා පොත කමනේ ඕගොල්ලෝ තියෙන පිටුවයි අංකය දාගන්න එතකොට හරිනේ හරි ඔව් එහෙනම් ඒ කියන්නේ මේ පොතක් මේ කී දෙනෙක් එකතු වෙලාද හදන්නේ ඒක කී දෙනෙක් ආයි චෙක් කරනවා ඒක ඊට පස්සේ තව කී දෙනෙක් රීචෙක් කරනවා ඒක කළා තියෙන වැරදි තියෙනවා හරි ඒකනේ ළමයින්ට ළමයින්ගේ අතින් වැරදුනට එච්චර කේන්ති ගන්න හොඳ නැහැ මම නම් ලකුණු අඩු වුණා කියලා ළමයින්ට පාරක්වත් ගහනවා ජීවිතේ සර් මේ බොරු කියන්නේ තරුවක් දාන්න ගහලා තියෙනවා. මෙතන මොකටද සර් තත් දාන්නේ? ගහලා දෙනවා. මේ තව වෙන්න ගන්න හදන්නේ මේ රූපේ අලවන්න ඉඳ තියන්නේ කිව්වද මම නෑ සර් 9.3 එහෙනම් පුතේ ඒක අලවන්න ඉඳ තියන්න black and white එකක් ගෙවුවම කමන්නේ නැහැ ඒක අඳින්න බෑ ඇත්ත රූපයක් තියෙන්නේ චුට්ට ඒක අත තියලා බලන්න හරි වෙන පාටකින් තරුවක් දාන්න පුතේ සර් පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් හිටියා හරි පොඩ්ඩ ඉවරයි වෙන පාටකින් තරුවක් දාන්න නුවන්ට පාඩම ඉපලා පොත් පොළොවේ ගන්න හරි සර්. තරුවක් දාලා සාමාන්‍ය පාඩේ ලියන්නේ
එදිනෙදා ජීවිතයේදී එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලදී කියලා දාමු. එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලදී අවතල දර්පණ භාවිතයට ගන්නා අවස්ථාවන් මෙසේය භාවිතයට ගන්නා එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලදී අවතල දර්පණ භාවිතයට ගන්නා අවස්ථාවන් මෙසේය. හරි පුතේ අවස්ථාවන් මෙසේය. අසිත ඉන්නව නේද? අසිත නිකන් තාපසය වගේ නේ. අසිත ඉන්නවද අසිත? පුතේ අවතල දර්පණ වල පළවෙනි භාවිතය කියන්න. අසිත කියන එක ඇහෙන්නේ නැහැ. රුසන්දි පළවෙනි සිත කියන්න පුතේ. රැවුල කැපීමේදී මුහුණ බැලීම සඳහා භාවිතා කරන කන්නඩි ලෙස. ගෑන් ළමයින්ට මේක වැඩක් වෙන්නේ නැහැ. රැවුල කපන්නේ නැහනේ. දැන් මේ රැවුල කපනකොට පුතේ අවතල දර්පණයක් පාවිච්චි කරන්න කියලා කියන්නේ. අවතල දර්පණයක් ළඟ මුහුණ තිබ්බාම පීහා එප් අතර මුහුණ තිබ්බාම පුතේ මුහුණ ලොකු වෙලා පේන්නේ. මුහුණ ලොකු වෙලා පෙවුනහම මොකක්ද තියෙන වාසිය? එතකොට හොඳට රැවුල කැපුණාද නැද්ද කියලා පේනවා පුතේ. දැන් මුහුණ අනිත් පැත්ත හැරලා වගේ පෙවුනොත් එහෙම රැවුල කපන්න ගියොත් එහෙම කොණ්ඩේ කපලා තියෙන්නේ. තේරුණා නේද? ඒකයි කියන්නේ. මුහුණ ලොකු වෙලා පේන එක හොඳයි. වජිත කියන්න පුතේ ඊළඟ එක. දන්ත වෛද්‍යවරුන්ට රෝගීන්ගේ දත් පරීක්ෂා කිරීම සඳහා බලන්න ඔය කට ඇතුලට හැන්දක් වගේ එකක් දානවා කියලා කට්ටිය දන්නව ඇතිනේ. ඇත්තටම හැන්දක් නෙමෙයි දාන්නේ. දර්පණයක් දාන්නෙත් මොන දර්පණයක්ද පුතේ? අවතල දර්පණයක්. දතේ විශාල ප්‍රතිබිම්බයක් ලබා ගන්න. එතකොට ඒගොල්ලන්ට පේනවා පුතේ දත් අස්සේ තියෙන කුවර කැම කෑලි දත් වල ඉන්න පණුව. ලොකුට පේනවා චූටි පණුව. දැන් බොරු කියන්නේ පණුව නේද? ඒ ඉතින් ඕගොල්ලෝ කියන්නේ දත් පණුව කනවා කියලා. ඒස කළු පාට පණුව කියන්නේ. ඒ ඕගොල්ලෝ අවතල දර්පණයක් දාන්නේ නැහැ නේ පණුව පේන්නේ නැත්නම්. දත් පණුව කනවනේ. අනේ සර් පිස්සු කියන විශ්වාසය. දත් පණුව කනවා කියලා කියන්නේ සාමාන්‍ය විවරදී ඒක ඇත්තටම ඇයි දන්නේ නැහැ මාවේ. පණුව නෙමෙයි පුතේ දත් මත ප්‍රතික්‍රියා කරන්නේ. කවුද? බැක්ටීරියා. ජීවීන් මයික්‍රෝ ඔර්ගනිසම්ස් ප්‍රතික්‍රියා කරන්නේ. තේරුණාද? හරි. හිරුන් කියන්න පුතේ ඊළඟ එක. පරාවර්තක දුරේක්ෂණ. ඔව් දුරේක්ෂවල ආලෝකය පරාවර්තනය කරගන්න අවතල දර්පණ පාවිච්චි කරගන්නවා. හරි. ඔමෙත්මා කියන්නේ ඊළඟ එක. සූර්ය උදුන් සකස් කර ගැනීම. ලංකාවේ නම් එච්චර නෑ අපි සූර්ය උදුන් ගැන ඉගෙන ගත්ත පුතේ මතක ඇති. සූර්ය තාපක උදුන් මං හිතන්නේ 6 දී ඉගෙන ගත්තා නේද? 6 දී ඉගෙන ගත්තා. ඔව් සූර්ය තාපක උදුන් සඳහා පාවිච්චි කරනවා මේක. එතකොට සනීෂ අන්තිම දෙද කියන්නේ අන්වීක්ෂණ වල අවද මත ලෝකය යොමු කිරීම. පාඩම කියවන්නේවත් නැත්නම් නැහැ. අන්වීක්ෂවල කදාව මතට ආලෝකය යොමු කරන්න මේක වැදගත් වෙනවා පුතේ. ටික හෝම්වර්ක් වලට ලියන්න පුළුවන් නේද? හෝම්වර්ක් දෙමු නේද? ගෙදර නින්නේ. අයියේ දැන් ලියන්න පුතේ මොකෝ? අනේ සදන් ලියන්න. අම්මයි ගෙදරට අම්මැලි ගම ඔව්. ගුවන්ලට එහෙම අම්මැලි. හෝම්වර්ක් ලියමු. ගුවන්ලට තියෙනවා වැඩි නෝන්ලාගේ වැඩ කරන්න බබාලා ගැමුම් හොදන්න. හරි. ටික ලියන්න ඉඳ තියන්න. රූප දෙක අලවන්න පුතේ. රූප දෙක පුළුවන් නම් කලර් එකක් ගහන්න මම බල කරන්නේ නැහැ. දැන් මට පෙරලලා බලලා කියන්න අවතල දර්පණ කියලා ලිව්වේ කොහොමද කියලා. අනුමාත්‍රිකාවක් වගේද? අංකයක් දැම්මද? එහෙම කියන්න. අවතල දර්පණ කියලා ලිව්වේ. පුතේ අංක 1 අංක 1 කියලා දැම්මම අවතල දර්පණ. රෝමිලක්කම් එක. එහෙනම් ඒ විදියට අංක 2 උත්තර දර්පණ.
මොකක්ද? අර මේ අන්නේ ඉතේ ආලෝකය බලන්න. මේ තියෙන්නේ පුතේ බාහිරයට නෙරලාපු දර්පණයකට කියනවා මොකද්ද? උත්තර දර්පණයක් කියලා. එළියට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා ඇතුළටනේ තිබ්බේ. තේරුණාද? ඉස්සෙල්ලා ඇතුළටනේ තිබ්බේ. P තියෙනවා, F තියෙනවා, C තියෙනවා. එතකොට මේක ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කියලා? මේක ඔයගොල්ලෝ නම් කරලා තියෙනවා. මොකද්ද මේකට කියන්නේ? ප්‍රධාන මොකද්ද පුතේ ඒකට කියන්නේ? ප්‍රධාන අක්ෂය. ප්‍රධාන අක්ෂය කියලා කියන්නේ. හරි? දැන් මේකේ මේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණ ආවොත් මොකද වෙන්නේ? ආවොත් මොකද වෙන්නේ? දැන් ඉස්සෙල්ලා නම් මතකද ආලෝක කිරණ එක තැනකට එකතු වුණා නේද? ඒ පැත්ත දැන් මොකද වෙන්නේ නැත්තේ? දැන් මොකද වෙන්නේ නැත්තේ? හැමතැනට විසිරී යන එක තැනක ඉඳන් එනවා වගේ මෙයා විසිරලා යනවා. ඒක තැන තමයි F. අර අபிසාරී මෙයා අපසාර. මේ විහිදෙනවා. 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 හරි. අරයට කිව්වේ මොන දර්පණ කියලාද? අபிසාරී දර්පණ. මෙයාට කියන්නේ මොකද්ද? අපසාරී දර්පණ කියලා. මෙයාට කියන්න පුළුවන් අපසාරී දර්පණ. හරි. කලින් මොකද කරේ? කලින් එක එවෙල යන්නද? ස්ක්‍රීන්ෂොට් එකක් ගැහුවද? එවලම ඈ එවෙලම යන්දා? ඔව් සර් බොරු කියනවද කොහෙද මට පේන්නේ? නෑ සර් එහෙනම් ඉතින් මම වෙලාව දෙන්න අඳිමුද? ලස්සන අඳිමුද පුතේ? සර් මෙතන වැරදි නේද? එතන එතන පුළුවන් ෂේප් එකේ අඳින්න පුළුවන්. බැයි නම් එතන ලියන්න ඉඩ තියන්නේ එහා පැත්තේ අඳින්න. මොකද මේ නේද? ඔව්. අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. අන්තික ලකුණු කරන්නත් ඕනේ සෙකන්ඩ් සෙෂන් එක මතක් කරන්න. ඊළඟ සෙෂන් එකේද? ඔව් නේද? මේ අර ඉස්සලා ගහුව විදිහටම නේද? ඔව් ඒ විදිහටම මේක වෙනස තියෙන එළියට ඇවිල්ලා තියෙන්නේ. පිම්බිලානේ. ඇයි ඒක ඩිලීට් කරේ? ඒක තියන්න තිබ්බේ. ෆොටෝ එක. ඩිලීට් කරේ.
සර් පොඩ්ඩක් ඉන්න. මම පොඩ්ඩක් ඉන්නා. හරි. හොඳයි ඉවරයි. චිත්‍ර බෑ. හරි. චිත්‍ර ගන්නයි කියනවා චිත්‍ර බෑල්. මම චිත්‍ර නෙමෙයි. අර සර් ඇඳලා තියෙන එක පැන්සලෙන් අඳින්නේ. අනිවාර්යෙන් පැන්සලෙන් පුතේ. කලින් එකත් ඇන්දේ අපි පැන්සලෙන් නේද? ඒ කියන්නේ පෑණින් ඇඳලා ඉවරලාද ඇහුවේ? නෑනේ. නෑ සර්. එහෙනම් කවන්නේ මම හිතුවා පෑණින් ඇඳලා ඉවරලා ඇහුවා කියලා. සර් වැඩේ ඉවරයි. හොඳයි පුතේ. ඇද්ද වෙලාව මම සර් චූට්ටක් ඕන. චූට්ටක් ඕනේ. චූට්ටක් කියන්නේ තප්පර 10ක් වගේ. නෑ පැයක් දෙන්න. පැයක්? එච්චර එපා. ඔව් පැයක් නම් වැඩි. මේ ඉරි නැවෙන්නේ මේ ඉරෙන් ඈ. ඇදලා තියෙන ඉරෙන් මම නැවෙන්නේ. ඔව් දැන් ඒවා අනිත් පැත්තට යන්නේ වදින්න බෑ පුතේ. අය අනිත් පැත්තට F වලින් යන්නේ ඒක. ඔව් ඒ කෙලින්මයි. බස් චිත්‍ර කරන්නේ නැති අය සර්ට බයිනවා ඇති නේ. ඔව් චිත්‍ර ගන්න නැති අය මට හොඳටම බයින නැති. මමත් එහෙම බයිනවා. ඒක තමයි මාත් මේ කල්පනා කරන්නේ. වයින් ගමන් මට ඒ කියලා තියෙන්නේ. සර් මම බයින්නේ නෑනේ සර්. අපිට මම බයින්නේ නෑ. ඔව් ඒක තමයි හොඳයි. අපි මේ අද මේ පාඩම ඉවරයක් කරලා දාමු. මොකද? එතකොට ධ්වනියත් ඉවරයි මේකත් ඉවරයි. එතකොට කෙලිම අලුත් පාඩම් දෙකක් පටන් ගන්න තියෙනවා.
අන්නේ ඉස්සර. ඔව් එතකොට මේ පාඩම් දෙක කරාම දෙවෙනි වාරේ වැඩත් ඉවරයි. පළවෙනි වාරේ. පළවෙනි වාරේ ආ, දෙවෙනි වාරෙත් වැඩ ඉවරයි. දැන් වෙලාව ඇති. ඊතලෙම දැම්මද ඔයගොල්ලෝ ගන්නට? අනේ සර් චුට්ටක්. දැන් මේ බෝඩ් එකේ තියෙනවනේ පුතේ ඒ අතරේ පුරව ගන්න පුළුවන් නේ. ලියමු. බාහිරයට වක්‍ර වූ සර් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා සර් මේ ගෲප් එකට දැම්මම හරි. අර කවුරු හරි කුමුදු කොහෙද දැම්මා දාලා ඒක ඩිලීට් කරන්න දවසේනේ. අපරාධේ තියෙන හැටි තිබ්බේ. බාහිරයට වක්‍ර වූ දර්පණයක් උත්තර දර්පණයක් ලෙස හැඳින්වේ. දර්පණයක් උත්තර දර්පණයක් ලෙස හැඳින්වේ. සර් බණික් විතර වෙන්නේ. නෑ මම වාක්‍ය මුලින් ඉඳන් කියන්නකො සර්. බාහිරයට වක්‍ර වූ ප්‍රමුදිත කිය සති හිටියේ නෑ නේද? නෑ සර්. ඇයි ඒ? බාහිරයට වක්‍ර වූ දර්පණයක් සර් අද දාන්න. ඔව් උත්තර දර්පණයක් ලෙස හැඳින්වේ. මෙහි ප්‍රධාන අක්ෂයට මෙහි ප්‍රධාන අක්ෂයට සමාන්තරව පතනය වන ආලෝක කිරණ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණ දර්පණය මත පතනය වී එයාට ඇතුලේ රින් ගන්න බැරිද? F හි සිට N ආසේ F හි සිට N ආසේ විසිරයයි. F හි සිට N ආසේ විසිරයයි. එන්න පුරද නැත්නම් එන්නාසේද? F හි සිට N ආසේ විසිරයයි. සර් චුට්ටක් මේ අර මොකද්ද මේ මත පතනේ වී චුට්ටක් කියන්නකෝ සර්. මතපතනය වී චුට්ටක් ඒ වෙලාවේ අහන්න එපා පුතේ. මතපතනය වී චුට්ට වෙලාවේ අහන්න එපා. දැන් F දර්පණය මත පතනය වී F හි සිට N ආසේ විසිරයයි. ඕකටම ලියමු. මෙම දර්පණ මගින් ආලෝකය විසිරුවා හරිනේ. ආලෝකය විසිරනවට පුතේ නේද? ආලෝකය විසිරුවා හරිනේ. ඒවා මොකද්ද සර් ආලෝකය? එය විසිරුවා හරිනේ. ඒවා වෙන පාඩකට යන්න. මොකද්ද පුතේ ආලෝක විසිරෙනවද කියන්නේ? අපසාරී දර්පණ. අලුත් සාරි જાතියක් නේ පුතේ. අපසාරී දර්පණ. අපේ අම්මට අරන් දෙන්න. අන්න හොඳ දෙයක් කිව්වා අම්මට අරන් දෙන්න ඕන කියලා නේද? කවදාද ඉතින් ඔයගොල්ලෝ හොඳට ඉගෙනගෙන ඔයගොල්ලෝ දෙමව්පිය ගැන වෙලා බලන්න ඕන පුතේ. අපසාරී දර්පණ පරණ පාඩයක්. ලෙස හැඳින්වේ. දැන් අරකේ පුතේ රූප පහක් ඇන්දානේ. මේකේ නම් ඉතින් එහෙම ගොඩක් අඳින්න නැහැ. ඒකේ හයක් තියෙනවා ඔයගොල්ලන්ට පහක් දුන්නේ.
මේක එකයි අඳින්න තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ මෙයාගේම ලොකු ඇස්රීම් ටිකක් දක්වන්නේ නැහැ. හරි බලන්න උතන රූපයක් තියලා තියෙනවා. පිටු 137. දැන් වගුවට රූපේ අංකයට රණ්ඩු වෙන්න එපා. 137 මගේ තියෙන්නේ 9.39 කියලා අංකයක් තියෙනවා බලන්න. උත්තර දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ කියලා තියෙනවා දැක්කද? ඉතින් අහගෙන ඉන්නේ නැහැනේ බලාගෙන ඉන්නේ 137. ඔව් සර්. එක රූපයනේ තියෙන්නේ පිටුවටම. තිරය 9.39 රූපේ. බලන්න කන්නඩි ඉස්සරහා ලොකු ඉටිපන්දමක් තියලා දෙනවා පත්තු කරලා. බලන්න කන්නඩිය ඇතුලෙන් පේන්නේ ඉටිපන්දම මොනවා වෙලාද පුතේ? පොඩි වෙලා. එන ජුණ්ඩන් ඉටිපන්දමක් වෙලා. චූටියෙක්. ඉටිපන්දම් කොටයියෙක්. පුතේ මේ උත්තර දර්පණ පාවිච්චි වෙන තැනක් තියෙනවා නිතර දන්න තැන. කොයිද? ඈ? නෑ. ඒ කාචනේ. සයිඩ් කන්නාඩි. හරියට හරි. පුතේ සයිඩ් කන්නාඩි වල තියෙන උත්තර දර්පණ. සයිඩ් කන්නාඩියේ පොඩි දෙයක් ලියලා තියෙනවා. දැන් දුවලා ගිහිල්ලා හරි ගිහිල්ලා බලලා කාට හරි ඇවිල්ලා කියන්න පුළුවන්ද මොකද්ද ලියලා තියෙන්නේ කියලා? මට වාහනයක් නැහැ. සයිඩ් කන්නාඩියේ පුතේ අලු පාටට ලියලා තියෙනවා යම් දෙයක් පොඩියට. ටක් කරලා කියන්න. සර් පොඩ්ඩක් ඉක්මනට එන්න. ෂණිකව. ගෙදර කාව හරි කමන්නේ යවන්න. ඒකේ පොඩි නිකන් ඩොට් මේට්‍රික්ස් එකක් වගේ යන වැදලා තියෙන්නේ. කවුරුවත් හොයාගත්තේ නැහැ. සර් මොනවත් නැහැ නේ. ඒක බැකිලා ඉතින්. මන් දැන් සර් මේ බැලුව බයි ඔව් මොකද තියෙන්නේ? නෑ සර් එහෙම එකක් නෑ සර්. බලන්න දැක්කා සර් හැබැයි තාත්තලා ගෙදර නෑ. ආ තියෙනවා. මේ ඔබ්ජෙක්ට්ස් ආ තියෙනවා. ප්‍රොසෙස් අර දැන් මේ- දැන් පියාරි මාකට් එහෙම එකක් තියෙනවා. අපි ඔව් හිතනට සර් වඩා හරියට ලියලා තිබ්බා. වස්තුන් අපිට ඉතා ආසන්නෙන් තියෙන්නේ කියලා ගහලා දෙනවා. මොකද පුතේ සයිඩ් කණ්ණාඩියෙන් බලනකොට පොඩියට පේනවා නම් පොඩියට පේනකොට අපිට හිතෙන්නේ ළඟ තියනවා වගේද දුර තියනවා වගේ. දුර තියනවා වගේනේ. එතකොට කොහොමද එකපාරට රිවර්ස් එකක් එහෙම දැම්මොත් එකපාරට දඩාංගා. දඩ බඩවුන් ගා ඊළඟට නේද පුතේ? අපේ වාහනේ චයිනා වලින් ලියලා තියෙන්නේ. එහෙමලි තියෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. හරි. අපි ඊළඟ සෙෂන් එකෙත් මේක කරලා මේ පාඩම ඉවරයක් කරමු. මේක ඉවරයක් කරලා එහෙමම පුතේ පටන් ගමු අන්වීක්ෂය. එතකොට ලබන සතිය අපි අනිත් පාඩම් පටන් ගමු. මම ලින්ක් එකක් එවන්නම්. හරි.